අපි ඊළඟට කතා කරමු user interface design module එකේ තුන්වෙනි lesson එක. user interface design module එකේ පළවෙනි lesson එක තමයි introduction to human computer interaction. human computer interaction එක ගැන සාකච්ඡා කරන එක තමයි පළවෙනි lesson එක. ඒක දෙවෙනි lesson එක වෙන්නේ ඒ human computer interaction එක පවත්වා ගන්න අපි හදන user interface එක evaluate කරන්න. ඒක නැත්නම් ඒක හොඳද කියලා බලන්න අපිට පාවිච්චි කරන්න පුළුවන් features මොනවද? විශේෂයෙන්ම usability, accessibility, acceptability, user support. මෙන්න මේ හතරෙන් තමයි අපි මයින්නේ යම් user interface එකක් හොඳද නරකද කියන එක. අපි කියනවා techniques, features used to evaluate a good HCI. දැන් අවසාන lesson එකේදී අපි කතා කරන්නේ හොඳ HCI එකක් අපි හදන්න පාවිච්චි කරන්න පුළුවන් techniques මොනවද? අපිට හොඳ UI එකක් create කරන්න පාවිච්චි කරන්න පුළුවන් technique පහක් තියෙනවා. එකක් තමයි fact analysis, අනිත් එක task analysis, අනිත් එක user centered design, අනිත් එක prototyping, අනිත් එක follow design models follow කිරීම. එතකොට ලෝකයේ පිළිගත්තු design model කීපයක් තියෙනවා. ඒ design models අපිට follow කරන්න පුළුවන් technique එකක් ලෙස අපේ UI එක හදද්දී. It is the process of quickly putting together a working model illustrate ideas or features and gather early user feedback. මම මේ තැන් වලට අවධානය යොමු කරනවා quickly putting together a working model. ඔබ දන්නවා working model කියන්නේ prototype එකක්. working model එකක් අපි ඉක්මනට ඒ අදාළ කරුණු එකට දාලා working model එකක් හදනවා අපේ idea සහ features illustrate කරන්න, පෙන්눔 කරන්න කාටද usersලට. මොකද early feedback එක ලබා ගැනීම සඳහා. එතකොට early feedback එකක් පුළුවන් තරම් as soon as possible feedback එකක් ගන්න අපි user පොඩි prototype එකක් working model එකක් පෙන්ලා අහනවා. එහෙනම් මේකෙන් විස්තර කරන්නේ මේ prototyping කියන ටෙක්නික් එක. ඒතර මේ ටෙක්නික් එක අපිට පාවිච්චි කරන්න පුළුවන් හොඳ user interface එකක් නිර්මාණය කරද්දී. It is a structured product development methodology that involves users throughout all stages of development. මේක ඉතා වැදගත් වෙන කාරණයක් තමයි මේ users throughout all stages. ඒතර software development process එකේ throughout requirement analysis ඊළඟට design ඊළඟට testing මේ කියන හැම තැනකම user involve වෙනවා නම් ඒ involvement වෙන technique එකට අපි කියන්නේ user centered design කියලා. ඒතර පැහැදිලි අපිට B උත්තරෙන් කතා කරන්නේ user centered design ගැන. ඒ technique එකේ විස්තර කරන්නේ user centered design. ඊළඟට ඔබ දන්නවා මේ GOMS model එක GOMS model එකේ අර්ථය තමයි goals, operators, methods සහ selection criteria. goals කියන්නේ කිසියම් target එකක් තියෙනවා. ඒ target එකට යන්න භාවිතා කරන operators තියෙනවා. ඒකට ක්‍රම තියෙනවා methods. ඒවයින් අපි තෝර ගැනීම කරනවා, selection කරනවා. මෙන්න මේ GOMS ආකෘතිය model එක පාවිච්චි කරලා අපිට පුළුවන් user interface design කරන්න. ඒ වගේම අපිට පුළුවන් Donald Norman's 7 stages. Donald Norman's විසින් විස්තර කරනවා stages 7කින් කොහොමද user interface එකක් build up වෙන්න ඕනේ කියලා. ඒ වගේම KLM model එක. අපි කියනවා keystroke level model එක කියලා. ඒකේ step 11ක් තියෙනවා. එතකොට මේ GOMS model එනුත් Donald Norman 7 stage model එනුත් KLM 11 steps model එනුත් අපිට විස්තර කරන්නේ එක එක user interface හදන්න එක ලෝකයේ එක තැන්වල අපිට පාවිච්චි කරන්න පුළුවන් උදාහරණ ගන්න පුළුවන් models තුනක්. ඒ නිසා මේක අර following design models යටතට අපිට ගන්න පුළුවන්. එතකොට C එකෙන් විස්තර කරන්නේ මේ පස්වෙනි ක්‍රමවේදය අපි කොහොමද user interface එක design කරන්නේ කියලා. This will help to identify new requirements. අලුත් requirement අඳුර ගන්න පුළුවන්ලු. Design menu system. මෙන්න මේක ඉතා වැදගත් දෙයක්. menu system එකක් හදන්න පුළුවන්. ඒතර menu system එකක් හදන්න පුළුවන් කියලා කියන්නේ දැන් ඔබ දන්නවා menu system එකක් කියන්නේ user interface එකේ menu bar එකක් තියෙනවා. ඒතර menu bar එකේ තියෙනවා අපිට මොනවද කරන්න පුළුවන් කරුණු ටික task ටික. ඊට පස්සේ ඒක කාරණයක් ඇතුළට ගියාම sub menus තියෙනවා. ඒතර sub menu කියන්නේ මේ task එක ඇතුළේ තියෙන sub task. ඒතර task අඳුර ගන්නවා sub task අඳුර ගන්නවා. ඒතකොට තමයි අපිට menu system එක define කරන්න පුළුවන් වෙන්නේ. එහෙනම් menu system එක output එක වෙන්නේ අපි task අඳුර ගත්තොත්. ඒක task අඳුර ගන්න අලුත් requirement අඳුර ගන්න අවස්ථාව ලැබෙනවා.
ඒ වගේම මේ ටාස්ක් අඳුර ගන්නවා විතරක් නෙමෙයි මේ ටාස්ක් එක්සිකියුට් කරන ඕඩර් එකක් තියෙනවා, පිළිවෙලක් තියෙනවා. ඒ ටාස්ක් සීක්වන්ස් එකක් තියෙනවා. ඒ ටාස්ක් සීක්වන්ස් එක අඳුර ගන්නවා කියන්නේ අපිට පුළුවන් අඳුර ගන්න යූසර් කොයි විදිහටද යූසර් ඉන්ටර්ෆේස් එකත් එක්ක ඉන්ටරැක්ට් වෙන්නේ. එතකොට යූසර් මොකක් හරි ටාස්ක් එකක් යූසර් ඉන්ටර්ෆේස් එක පාවිච්චි කරලා කොහොමද කරන්නේ? අපි ඒකට කියනවා එක්සිකියුෂන්, ටාස්ක් එක්සිකියුෂන් කියලා. ටාස්ක් එකක් එක්සිකියුට් කරාට පස්සේ යූසර් මොකද්ද බලාපොරොත්තු වෙන්නේ? ඒකට අපි කියනවා ටාස්ක් එවැලුවේෂන් කියලා. එතකොට යූසර් මොකද්ද කරන්නේ කියන එක ගැන හැඟීමක් අපිට තියෙනවා නම් යූසර් ඊළඟට මොකද්ද කරන්න ඕනේ? ඊළඟට මොකද්ද කරන්න ඕනේ කියන එක අපිට තේරුම් ගන්න පුළුවන්. ඒ වගේම යූසර් යමක් කරලා මොකද්ද බලාපොරොත්තු වෙන්නේ කියන එක තේරුම් ගන්න පුළුවන්. එතකොට මෙන්න මේ එක්සිකියුෂන් එක සහ එවැලුවේෂන් කියන දෙක සහ යූසර් හිතන දෙක අතර ગેප් එකට අපි කියනවා ගල්ෆ් එක කියලා. දැන් අපි ගල්ෆ් ඔෆ් එවලුවේෂන් එක්සිකියුෂන් කියලා කියන්නේ යූසර් හිතන විදියට ඊළඟ වැඩේ කරන්න යූසර් ඉන්ටර්ෆේස් එක ඉඩ සපයන්නේ. උදාහරණයක් වශයෙන් යූසර් හිතන්නේ ඊළඟට next button එක ක්ලික් කරන්න කියලා දකුණු පැත්තේ. හැබැයි next button එක තියෙන්නේ වම් පැත්තේ. ඒතකොට යූසර් හිතන විදියට ඒක කරන්න බෑ. සිස්ටම් එක ඒක දෙන්නේ යූසර් හිතන විදියට නෙමෙයි. මේකට අපි කියන්නේ ගල්ෆ් ඔෆ් එක්සිකියුෂන්. ඒ කියන්නේ එක්සිකියුෂන් ગેප් එකක් තියෙනවා. එක්සිකියුෂන් එක පිළිබඳ යූසර් හිතන එකයි යූසර් ඉන්ටර්ෆේස් එක සපයන එක අතර ગેප් එකක් තියෙනවා. මේකට ගල්ෆ් ඔෆ් එක්සිකියුෂන් කියලා. ඊළඟට යූසර් හිතනවා error message completion message එකක් එයි කියලා. නමුත් completion message එකක් එන්නේ නැහැ. එතකොට යූසර් බලාපොරොත්තු වෙනවා මේ වැඩේ ඉවරුනහම completion message එකක් දෙයි කියලා. හැබැයි යූසර් ඉන්ටර්ෆේස් එකේ මේ message එකක් දෙන්නේ නැහැ. එතකොට එතන යූසර් බලාපොරොත්තු වෙන දේ සහ ඇත්තටම සිස්ටම් එක දෙන දේ අතර ગેප් එකක් තියෙනවා. මේ ગેප් එකට කියනවා ගල්ෆ් ඔෆ් evaluation කියලා. එතකොට යූසර් යමක් කරන්න ගියාම යූසර් හිතන විදියට යූසර් ඉන්ටර්ෆේස් එකේ කරන්නේ නැහැ. යූසර් ඉන්ටර්ෆේස් එක කරන්නේ වෙනස් විදිහකට. ඒකට කියන්නේ ගල්ෆ් ඔෆ් එක්සිකියුෂන් කියලා. ඒ වගේම යූසර් මොන හරි කරලා රෙස්පොන්ස් එකක් බලාපොරොත්තු වුනහම යූසර් හිතන රෙස්පොන්ස් එක නෙමෙයි එන්නේ යූසර් ඉන්ටර්ෆේස් එක වෙන රෙස්පොන්ස් එකක් දෙන්නේ. ඒකට කියනවා ගල්ෆ් ඔෆ් එවලුවේෂන් කියලා. යූසර් සහ යූසර් ඉන්ටර්ෆේස් එක අතර යමක් කරන්න ගියාම හම්බෙන ගල්ෆ් ඔෆ් එක්සිකියුෂන් එකයි යමක් කරලා ඉවරුනහම ලැබෙන රෙස්පොන්ස් එක එවලුවේට් කරද්දී එන ගල්ෆ් ඔෆ් එවලුවේෂන් එකයි අවම කිරීම ඉතා වැදගත් වෙනවා. මේක අවම කරන්න නම් අපි යූසර් මේ ටාස්ක් ටික කොහොමද කරන්නේ? ඒක කරාට පස්සේ ඊළඟ එක මොකද්ද? ඊළඟ එක මොකද්ද කියලා මේ ටාස්ක් සීක්වන්ස් එක පිළිබඳ අවබෝධයක් ලබා ගත යුතුයි. එසේනම් අලුතෙන් රික්වයර්මන්ට් මතුවෙනවා. ඒ වගේම මෙනු සිස්ටම් එක සහ සබ් මෙනුස් ඩිසයින් කරන්න අවස්ථාවක් තියෙනවා. ඒ වගේම මේ ගල්ෆ් ඔෆ් එක්සිකියුෂන් සහ ගල්ෆ් ඔෆ් එවලුවේෂන් අවම කරන්න අපිට අවස්ථාවක් ලැබෙනවා. අපි මේ ක්‍රියාවලට කියන්නේ ටාස්ක් ඇනලයිසිස් කියලා. ඒතකොට ටාස්ක් ඇනලයිසිස් වල ප්‍රධාන ප්‍රයෝජන ලෙස මේවා අර්ථ දක්ව ගන්නත් අපිට පුළුවන් වෙනවා. ඊළඟට අපි ගියාම අපි throwaway සහ evolutionary කියලා දෙයක් හම්බ වෙනවා. ඇත්තට මේ throwaway සහ evolution කියන එක ඔබ දන්නවා semester 3 students ලා විදියට මේක software engineering වල හම්බ වෙනවා prototyping technique මේ. අපි යම් prototype එකක් හදලා ඒකේ requirement එක verify කරලා feedback එක අරන් prototype එක VC කරනවා නම් ඒකට කියන්නේ throwaway prototyping කියලා. හැබැයි අපි prototype එක VC කරන්නේ නැතුව මේ prototype එකම දිගටම evolve කරගෙන අවසාන system එක දක්වා ප්‍රවර්ධනය කරගෙන ක්‍රමිකව iteratively develop කරගෙන යනවා නම් ඒකට කියන්නේ අපි evolutionary කියලා. එතකොට throwaway evolutionary කියන්නේ prototyping ආකාර දෙකක්. ඒ වගේම අපිට low fidelity සහ high fidelity කියලා prototyping ආයෙ බෙදන්න පුළුවන් ක්‍රම දෙකකට. උදාහරණයක් වශයෙන් අපි paper based prototype එකක් ගත්තොත් මොකක් හරි user interface එකක අපි diagram එකක් ඇන්දොත් කොලයක ඒ diagram එක අපි කියන්නේ low fidelity prototype එකක් කියලා. මොකද ඒක implementable technical prototype එකක් නෙමෙයි. ඒක නිකන් සංකල්පීය conceptual prototype එකක්. low fidelity prototype එකක්. හැබැයි අපි ගොඩක් හොඳ graphical user interface දාලා ඒක ගොඩක් මේ tools පාවිච්චි කරලා advanced විදියට ඒ කියන්නේ working model එක ආසන්න වශයෙන් working model එකක් ලෙස පෙන්වන්න පුළුවන් වුණා නම් simulate කරන්න පුළුවන් නම් ඒක නිකන් ඇත්තම UI එක වගේ පෙන්වන්න අපිට පුළුවන් නම් අපි ඒකට කියනවා high fidelity prototype එකක් කියලා. එතකොට ආයෙ තියෙනවා අපිට low fidelity prototype, high fidelity prototype. ඊළඟට අපිට ආයෙ prototype බෙදන්න පුළුවන් කොටස් දෙකකට horizontal සහ vertical කියලා. horizontal prototype කියලා කියන්නේ නිකන් menu bar එකේ එක් menu ටික අඳුර ගන්නවා. ඒ කියන්නේ software එකේ තියෙන මූලික requirement ඔක්කොම පොඩ භාගයට අල්ලනවා. ඒතර සියලු requirement පොඩ භාගයට ඇල්ලුවාම ඒකට කියනවා horizontal කියලා. ඒ කියන්නේ menu bar එකේ menus ටික අල්ලනවා සමානයි. ඊළඟට අපිට පුළුවන් prototype එකෙන් particular menu එකක ගැඹුරට යන්න. ඒ කියන්නේ menu එකේ sub menu item යන්න පුළුවන්. එතකොට එක requirement එකක් අරගෙන ගැඹුරට focus කරලා prototype එක හැදුවොත් ඒකට කියන්නේ vertical කියලා. හැබැයි prototype එකට ඔක්කොම requirement එක චුට්ට දාලා ඔක්කොම හැදුවාම ඒකට කියන්නේ horizontal කියලා. ඒතර horizontal prototype එකක් හදන්න පුළුවන් අපිට vertical prototype එකක් හදන්නත් පුළුවන්. ඒතර initial stages වලදී අපි හදන්නේ ඇත්තටම horizontal prototype. පසුව තමයි අපි horizontal prototype වල එක task එකක් අරගෙන ඒක ගැඹුරට යන විදිහට vertical prototype හදන්නේ. ඒතර පැහැදිලි throwaway evolution කියන්නේ prototyping ආකාර දෙකක්.
low fidelity high fidelity කියන්නේ prototyping ආකාර දෙකක්, horizontal සහ vertical කියන්නේ prototyping ආකාර දෙකක්. එම නිසා මේ E ප්‍රකාශයෙන් විස්තර වෙන්නේ prototyping කියන ටෙක්නික් එක. Study various aspects related to the people, activity, context and technologies in user UI interaction. User සහ user interface අතර තියෙන interaction එකේදී people මනුස්සයන්ගේ හැසිරීම human හැසිරීම කොහොමද, එයා කරන activity මොනවද, ඒකේ භාවිතා කරන technology මොනවද, ඒ වටපිටාව, ඒ වපසරිය, ඒ පරිසර තත්වයන් කොයි වගේද, ඒකට අපි කියන්නේ context එක කියලා. එතකොට මෙන්න මේ people, activity, context, technology පිළිබඳ කරන ගවේෂණයට user සහ user interface අතර තියෙන මේ interaction එක විස්තර කිරීමේදී මේ ගවේෂණයට අපි කියනවා pact analysis කියලා. ඒ නිසා මේ F වලින් විස්තර වෙන්නේ pact analysis කියන ටෙක්නික් එක. Structure chart notation සහ user action notation කියලා කියන්නේ notation දෙකක් task analysis වල පාවිච්චි කරන. අපි මේ task කොටු කොටු වලට වෙන් කරනවා. task කොටු කොටු වලට වෙන් කරපුවම ලොකුම කොටුව තමයි ප්‍රධාන task එක. ඊට පස්සේ sub task වලට බෙදන්න පුළුවන්. ඊට පස්සේ යට කොටු වලට වෙන් කරගෙන යන්න පුළුවන්. මෙන්න මෙහෙම කොටු කොටු වල task sub task අඩු කරපුවම විශේෂයෙන්ම hierarchical representation එක උඩම ලොකු කොටුවක් තියෙනවා. ඊට පස්සේ කොටු දෙක තුනක් තියෙනවා. ඊට පස්සේ යට කොටු පහක් හයක් තියෙනවා. ඒකේ අර sub task යටට දාපුවාම මේකට අපි කියනවා structure chart notation කියලා. ඒ වගේම ඔයගොල්ලෝ පසුව ඉගෙන ගන්නවා task analysis වල අපි පාවිච්චි කරනවා user action notation කියලා. ඕනම task analysis එකක් අපිට කරන්න පුළුවන් ප්‍රධාන notation ආකාර දෙකක් තියෙනවා. එකක් structure chart notation එක, අනිත් එක user action notation එක. එතකොට task analysis tool දෙක තමයි structure chart notation එක නැත්නම් user action notation එක. ඒ නිසා මේ පිළිතුරෙන් විස්තර කරන්නේ task analysis හා සම්බන්ධ දෙයක්. ඊළඟ අවසාන කාරණට අපි ගියොත් surveys, requirement analysis, prototyping, usability assessment, change prototype on feedback. ඒතර ඔයගොල්ලන්ට පේනවා surveys කියලා කියන්නේ ඇත්තටම investigation එකක්. අපිට පුළුවන් user මොනවද කරන්න කියලා observation එකක් කරන්න. user ත් එක්ක interview කරන්න පුළුවන්. ඒ interview කරලා අපි අධ්‍යයනය කරනවා user කොහොමද හැසිරෙන්නේ කියන එක. ඊට පස්සේ එයාලගෙන් එකතු කරගන්න requirement අපි analyze කරනවා. ඊට පස්සේ අපි prototype එකක් හදනවා. ඒ prototype එකක් හදලා ඒක user දීලා බලනවා. ඒකේ usability assessment එකක් කරලා. user ගේ feedback එක මත ආපහු change කරනවා. මේක process එකක්. මේ process එකට අපි කියන්නේ steps on user centered design කියලා. ඒ කියන්නේ UCD steps ටික. ඒතර UCD කියන එක user centered design කියන එකේ මූලික මූල ධර්මය තමයි මුල ඉඳන් අගටම user interact කරගන්නවා. එතකොට මුලින්ම user observe කරනවා, interview කරනවා, ඊට පස්සේ requirement analyze කරනවා, ඊට පස්සේ prototype හදනවා, ඒ prototype යාලට දීලා test කරලා බලනවා, usability assessment එකක් කරනවා, ඊට පස්සේ ඒ අනුව prototype එකේ changes කරනවා. මේ ක්‍රියාවලියේ මුල ඉඳන් අගටම user interact කරන නිසා මේ H වලින් විස්තර කරන්නේ අත් වශයෙන්ම user centered design වල steps ටික. එම නිසා මේක user centered design වෙනවා. ඒ අනුව අපිට පැහැදිලි මම මේ කතා කරමින් ඉන්නේ semester 3 වල user interface design කියන module එකට අදාළව. මේ module එකේ ප්‍රධාන පාඩම් තුනක් තියෙනවා. පළවෙනි පාඩම වෙන්නේ human computer interaction එක පිළිබඳ සාකච්ඡා කරන එක. එතනදී human user interface technologies, ඒ technology එක අතර interaction එක කොයි වගේද කියන එක පළවෙනි මාතෘකාවේ සාකච්ඡා කරනවා. දෙවෙනි මාතෘකාවේ සාකච්ඡා කරන්නේ අපි හොඳ HCI එක නැත්නම් හොඳ user interface එකක තියෙන්න ඕන features මොනවද කියලා. ඔයගොල්ලන්ට මතක ඇති features හතරක් තියෙනවා. ප්‍රධානම feature එක usability, ඊට පස්සේ accessibility, acceptability සහ user support කියන එක. ඒ වගේම එවැනි හොඳ user interface එකක් නිර්මාණය කරගන්න අපිට පාවිච්චි කරන්න පුළුවන් ප්‍රධාන technique පහක් තියෙනවා. ඔබට පුළුවන් pact analysis කරන්න, task analysis කරන්න, user centered design කරන්න, ඒ වගේම prototyping කරන්න, ඒ වගේම ප්‍රධාන design model තුනක් තියෙනවා. GOMS model, Donald Norman 7 stages model, KLM model කියන මේ model තුනෙන් අපි ගන්න ආభాෂිත ඥානය අපිට පාවිච්චි කරන්න පුළුවන් user interface එකක් design කරන්න.